ඔච්චරයි. ඊළඟට අපි යනවා අපේ අලුත් කෑල්ලට අපේ තුන්වෙනි කෑල්ලට contingent assets. ඔයාගේ slide number 13 definition. A possible asset that arises from past event whose existence will be confirmed only by the occurrence or non-occurrence of one or more uncertain future events not wholly within the control of entity. Contingent assets usually arise from unplanned or other unexpected events. Right. ඒකත් අර contingent liability වගේම තමයි. අනාගතයේදී යම්කිසි සිදුවීමක් සිදු වෙනවා. යම්කිසි සිදුවීමක් event එකක් සිදු වෙනවා. ඒ සිදුවීම අනාගතයේදී වෙන්නේ in future. ඒක හරි අවිනිශ්චිතයි uncertain සිදු වේද නැද්ද කොහොම ඒක වේද කියලා uncertain අවිනිශ්චිතයි. ඒක අපේ පාලනයෙන් තොරයි. beyond our control අපේ පාලනයෙන් පිටයි. beyond our control. හරි. ඔන්න ඔය කියන ඉවෙන්ට් එක සිදුවීම හෝ සිදු නොවීම මත තමා ඒ liability එකේ existence එක තීරණය වෙන්නේ. ඒ කියන්නේ පැවැත්ම තීරණය වෙන්නේ. හරි. sorry දැන් මෙතෙන්දි liability එකක් නෙමෙයි. මෙතෙන්දි asset එකක් නේ වත්කම. right. ඔන්න ඔය වගේ වත්කම් වලට අපි කියනවා contingent assets කියලා. හරි. මේකත් අර වගේම past event එකක් මත ඇති වෙන දෙයක්. past event එකක් මත අතීත ගනුදෙනුවක් හෝ සිදුවීමක් මත පැන නැගුණු නමුත් අනාගතයේ සිදුවන අවිනිශ්චිත අපේ පාලනයෙන් තොරව සිදුවන සිදුවීම හෝ සිදු නොවීම මත පැවැත්ම තීරණය වන වත්කම් වලට අපි කියනවා contingent assets කියලා. ඕකෝම කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් අරන් බලමු. ඔන්න ඔයා දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා හොඳ ජොබ් එකක් අරගෙන හොඳ ගෙයක් ඒම හදාගෙන ගන්නවා වාහනයක්. රයිට්. වාහනයක් අරගෙන යනවා දැන්. Honda CR-V එකක් අරන් යනවා. ගිහිල්ලා හොඳ ෂොට් එකකුත් දාලා යනවා. වාහනේ හප්ප ගන්නවා උපරිමයකින් රුපියල් මිලියන 3ක් යනවා වාහනේ හදන්න. හරිද? දැන් ඔයා ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ක්ලේම් කරනවා රුපියල් මිලියන 3ක් යනවා ඕක දෙන්න කියලා. ඉන්ෂුරන්ස් කම්පැනි එක කියනවා එදා ඔයා බීලා හිටියද කියලා සැකයි ෂුවර් නෑ කිව්වද නැද්ද කියලා. ඒකින්ද මේක ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඔයා කියනවා නෑ බීලා හිටියේ නෑ. අරගොල්ලන්ට ඔප්පු කරගන්නත් බෑ. ඕම කියලා කොහොම හරි නඩුවක් දානවා. මෙන්න මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් මගේ මේ සල්ලි ටික දෙන්නේ නැහැ කියලා ඔයා නඩුවක් දානවා. ඔන්න ඔය දැන් නඩුව විභාග වෙනවා. පාස්ට් ඉවෙන්ට් එක තිබ්බද? ඔව් වාහනේ හප්පගත්තනේ. වාහනේ හප්පගෙන ඉන්ෂුරන්ස් ක්ලේම් කරානේ. ඒක තමයි පාස්ට් ඉවෙන්ට් එක. හරිද? ඊට පස්සේ ඔයා දැන් නඩුවක් දැම්මා. මේ නඩුවේ තීන්දුව තමයි මේක. ඒක තමයි ඉවෙන්ට් එක. හරි? අනාගතයේදී වෙන දෙයක්. ඒක අවිනිශ්චිතයි. ඔයා දිනයිද ඉන්ෂුරන්ස් කම්පැනි එක දිනයිද කියලා කියන්න බෑ. ඔයාගේ පාලනයෙන් තොරයි නේද? මේ අධිකරණයේ තියෙන තීන්දුව ඔයාට ඕන විදිහට දෙන්නේ නැහැ නේද? ඒකේ තියෙන කරුණු අනුව දෙන්නේ. ඉතින් ඔන්න ඔය නඩුව දින්නොත් ඔයාට මිලියන 3ක වත්කමක් හම්බ වෙනවා. මිලියන 3ක සල්ලි හම්බ වෙනවා. ලක්ෂ 30ක් හම්බ වෙනවා. ඔය නඩුව පෙරදුනොත් ඔයාට මේ මිලියන 3 හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? අර අනාගත අනපේක්ෂිත සිදුවීම හෝ සිදු නොවීම මත තමයි මෙන්න මේ මිලියන 3 වත්කම තියනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අන්න ඒ වගේ කේසස් වලට තමයි අපි කියන්නේ contingent assets කියලා. හරි. මට කියන්න මේ contingent assets අපි මූල්‍ය ප්‍රකාශන වල recognize කරගන්නවද? එහෙම නැද්ද? දැන් වාට liability side එකේ නම් මතකයි පොඩ්ඩක් හරි අර probability එක 150ට වඩා වැඩි වුණා නම් කොහොම හරි ඒව provision කියලා recognize කරගත්තා. දැන් හිතන්න මෙතන 95%
probability එකක් තියෙනවා මේ බන්දිය ඔයාට ලැබෙයි කියලා මේ නඩුව ඔයාට දිනයි කියලා 95% probability එකක් තියෙනවා. අඳුර ගන්නවද වත්කමක් විදියට මූල්‍ය ප්‍රකාශන වල නෑ. අඳුර ගන්න නෑ. හරි. වාගේ මේකේ කියලා තිබ්බ ස්ලයිඩ් එකක ඒක දාලා තිබ්බා. බලමු. slide number 13 slide number 13 වල තියෙනවනේ යටින්ම අර බෝල්ඩ් කරලා තියෙන්නේ. However, it is discouraging to disclose even applying conservatism principle. ඒක කියන්නේ මෙහෙමයි conservatism කියලා කියනවා. ඒ කියන්නේ ආරක්ෂාව. ව්‍යාපාරයේ හැම වෙලේම යාගේ ආදායම් හරි ඉන්කම් එක ව්‍යාපාරයේ ඇසෙට් කවදාවත් අධිතක්සේරු වෙන්න දෙන්න නරකයි. ඒක ව්‍යාපාරයේ ආරක්ෂාවට හොඳ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාරයේ expenses ඒ වගේම ව්‍යාපාරයේ liabilities අවතක්සේරු වෙන්න දෙන්නත් හොඳ නැහැ. හරි underestimate වෙන්න දෙන්නත් හොඳ නැහැ. underestimate වෙන්න දෙන්න හොඳ නැහැ. මේවා overestimate වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද වෙන්නේ මේ ඉන්කම් එක හරි ඇසෙට්ස් හරි overestimate වුණොත් එතකොට ඔයාගේ ව්‍යාපාරයේ වැඩිපුර ලාභයක් වෙන්නවා. ඇසෙට්ස් උනත් ඉන්කම් උනත් එහෙමයි. වැඩිපුර ලොකු ප්‍රොෆිට් එකක් වෙන්නවා. එතකොට මොකද කරන්නේ? අයිතිකාරයෝ විත්ඩ්‍රෝ කරගන්නවා ඩිවිඩන්ඩ්ස් හැටියට හරි ඩ්‍රෝවින්ස් හැටියට හරි විත්ඩ්‍රෝ කරගන්නවා ලොකු ගාණක්. එතකොට ව්‍යාපාරයට මොකද වෙන්නේ? අර තිබ්බ තත්ත්වයටත් වඩා සමාන වෙලාවට වීක් වෙනවා. ව්‍යාපාරයේ ආරක්ෂාවට හොඳ නැහැ. ඒ වගේම තමයි expenses liabilities underestimate වෙනවා. ඒවයි අගේ අඩු වෙනවා කියන්නේ තියනවට වඩා ඇත්ත තත්ත්වයට වඩා අඩුවෙන් වා report කරනවා කියන්නේ ඒකෙදිත් වෙන්නේ profit එක ලොකු profit එකක් නැති profit එකක් නවලා පෙන්නන එක. ඉතින් ඕක දැකපු ගමන් shareholdersලා ව්‍යාපාරයේ profit එක ගෙදර අරන් යනවා. නැති profit එකක් නේ ගෙදර අරන් යන්නේ. ව්‍යාපාරයේ මොකද වෙන්නේ? down size වෙනවා සමහරලාට කඩම් වැටෙනවා. ඉතින් ව්‍යාපාරයේ ආරක්ෂාව තකා අපි මේ accountants හැටියට හැම වෙලේම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ස්ටෑන්ඩඩ්ස් ඔක්කොම හැදෙද්දී ඒක ගැන සැලකිලිමත් වෙලා මේව ඔක්කොම income assets කියන ඩබල් ඕවර් එස්ටිමේට් වෙන්න දෙන එක නවත්තනවා. එහෙනම් නංගි මල්ලි මෙන්න මේකෙදිත් මේකත් මේ asset එකක් නේ. 95% probability එකක් තියෙනවා මේක asset එක අපිට හම්බ වෙන්න. නමුත් 5% හරි probability එකක් තියෙනවනේ මේක හම්බ වෙන්නේ නැති වෙන. නේද? ඉතින් හදිසි හරි ඔයා මේ asset එක අඳුනගෙන මේ 5% probability එක අනුව මේක asset එකක් නැති වුණොත් ඇත්තටම මොකද්ද වෙන්නේ? ඔයාගේ assets overestimate වෙනවා නේද? ඒකින්ද conservatism එක යටතේ ඒගොල්ලෝ කියනවා මෙන්න මේ contingent assets අඳුර ගන්න එපා, recognize කරගන්න එපා කියලා. හරි? එහෙනම් මේවා කවදාවත් financial statements වල ඒවයේ මුහුණතේ, ඒ කියන්නේ balance sheet එකේ asset එකක් විදිහට recognize කරගන්නවද? කවදාවත් නෑ. never. හරි? හැබැයි මෙහෙම scene එකක් තියෙනවා. Okay, future economic benefits probable නම් ඒ කියන්නේ දැන් ඔය insurance case එකේ ගොඩාක් දුරට ඕක නඩුව දිනලා අපිට ඔය මිලියන 3 ඒ කියලා හිතනවා නම් ඒ කියන්නේ future economic benefits probable නම් ගොඩාක් ලොකු හොඳ probability එකක් තියෙනවා නම් ඒ කියලා ඔයාට හිතනවා නම් අන්න ඒ වෙලාවට ඕක notes වල disclose කරන්න පුළුවන්. හරි? එහෙම නම් විතරක් probable future economic benefits තියෙනවා නම් විතරක් notes වල ඔයාට දාන්න පුළුවන්. නැත්තම් ඒකත් බෑ හොඳේ. පැහැදිලි? ඒ ගණන් එන්න පුළුවන් තරක් තමයි මේ measurement එකෙන්. එතෙන්දි කියනවා දැන් provision එකක් අපි measure කරන්නේ කොහොමද?
estimation එකකින්නේ estimate කරලා best estimate එක ගන්න කියලා තියෙනවා provision එකක් measure කරන්න. හරිද? හැබැයි ඔතෙන්දී අපි බලන්න ඕනේ මේක one off event එකක්ද? එහෙම නැත්නම් මේක large population එකක්ද? දැන් උදාහරණයක් විදිහට හිතන්න නඩු තීන්දුවක් කියලා. නඩු තීන්දුවක්. ඔන්න ඕකට ඔයා ප්‍රොවිෂන් එකක් තියන්න යනවා. එතකොට ඔයා ලෝයර් කෙනෙක්ගෙන් අහනවා මේ නඩුව දිනීද පරදීද? ලෝයර් කියනවා පරදින්න පුළුවන් ගොඩක් දුරට. ඔයාට රුපියල් ලක්ෂ 5ක් ගෙවන්නත් වෙයි. අන්න ඒ වෙලාවට අපි මේ ප්‍රොවිෂන් එක රුපියල් ලක්ෂ 5ක් ඇටියට හඳුන ගන්නවා. නේද? කෙලින්ම විය හැකි අලාභය අපි ගන්න පුළුවන් වඩාත් නිවැරදියයි කියලා හිතන මේ එස්ටිමේට් එක අපිට මේ ප්‍රොවිෂන් එක විදිහට ගන්න පුළුවන්. හරි? එතකොට මේකෙන් තමයි අපි මෙෂර් කරන්නේ ප්‍රොවිෂන් එක. දැන් ඔය මෙෂර්මන්ට් කියන්නේ මොකක්ද ළමයි? දැන් අපි කතා කරානේ ඉස්සෙල්ලා ඩෙෆිනිෂන් එක, රෙකග්නිෂන් එකත් කතා කරානේ මතකනේ? මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගැනීම කියලා. මෙෂර්මන්ට් කියන්නේ මොකක්ද? මෙෂර්මන්ට් කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගත්තාම ඒ මූල්‍ය ප්‍රකාශනයේ ඉස්සරහා දාන ඉලක්කම මොකද්ද? රුපියල් ලක්ෂ 6ද, රුපියල් ලක්ෂ 8ද, 5,29,000ද? අන්න ඒක ඉස්සරහා දාන රුපියල් අගය කීයද? අන්න ඒ අගය තීරණය කිරීම තමයි මෙෂර්මන්ට් කියන්නේ. මෙන්න මේ වගේ one off කේස් එකක් නම් ඔය නඩු තීන්දුවක් වගේ නැත්තම් වෙනත් ඔය නීතිමය කිවිසුමක් මත කිවිසුමක් කඩ කිරීමක් සම්බන්ධ මොකක් හරි කේස් එකක් මත එන දෙයක් නම් ඒකෙදි හරි ලේසි. ඔයා ගන්නවා බෙස්ට් එස්ටිමේට් එකක්. ඒ කියන්නේ විය හැකි වන්දිය සම්බන්ධයෙන් ඉතා කිට්ටු එස්ටිමේට් එකක් අරගෙන අන්න ඒක ඔයාට ප්‍රතිපාදනය විදිහට ගන්න පුළුවන්. මේ ප්‍රොවිෂන් එක විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි ඔතන ඔය කචල් එක වෙන්නේ මෙන්න මේ වගේ large population එකක් තිබ්බොත්. ඒ වගේ ඒ මොන කේස්ද? දැන් හිතන්න warranties. දැන් අපි මේ අවුරුද්දේ භාණ්ඩ විකුණනවා අවුරුද්දක warranty එකක් සහිතව. එතකොට මේ අවුරුද්දේ විකුණපුවා ගොඩක් වෙලාවට claim වෙන්නේ ඊළඟ අවුරුද්දේ. එතෙන්දී අපි එකක්ද විකුණුවේ? ගිය අවුරුද්දටම විකුණුව එක භාණ්ඩයක් නම් එහෙනම් ඒකත් one off case එකක්. නමුත් මෙතෙන්දී වෙන්නේ ඔයා භාණ්ඩ ලක්ෂ ගාණක් විකුණනවා. ඉතින් එතෙන්දී large population එකක් තියෙන්නේ. අන්න ඒ වගේ large population එකකදී ඔයාට ගන්න කියලා තියෙනවා weighted expected value එක. ඔයා දන්නවා ඇතිනේ weighted average එක calculate කරන්න. අන්න ඒක තමයි මේ කියන්නේ weighted expected value එක ගන්නලු. හරිද? right. slide number 15. slide number 15 වල මේක තියෙන්නේ. one off case එකක් නම් ගන්නලු best estimate එක. best estimate එක. large population එකක් ගන්නලු weighted expected value. හරි. මෙන්න මේ weighted expected value එක ගනිද්දී ඒකේ පොඩි ගණිතමය සීන් එකක් තියෙනවා. ඔන්න ඕකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඔයා warranties සහිතව warranty එකක් සහිතව භාණ්ඩ විකුණනවා. ඒ භාණ්ඩ වලින් 10%ක් return වෙන්න පුළුවන්. claims එන්න පුළුවන් major damages සහිතව. හරි. major damage එකක් වුණොත් මොකක් හරි ඔයා විකුණපු භාණ්ඩයකට ඔයාට යනවා රුපියල් 2000ක් ඒක හදාන්න. estimate එකක්. ඊළඟට 120ක් minor damages එක්ක claims එන්න පුළුවන්. minor damage එකක් වුණොත් ඔයාට යන්නේ රුපියල් 500යි හදන්න ඕන. ඊටු 170 හොඳින් තියනවා. එතකොට 7-5ක්වත් යන්නේ නැහැ. හරිද? ඔන්න ඔහොම ඔයා expect කරනවා. ඔන්න ඔහොම වෙයි කියලා හිතනවා. එතකොට මේ වගේ කේස් එකකදී ඔයා ගන්න ඕනේ ප්‍රොවිෂන් එක විදියට මේ කීයක් ගන්නවද කියලා තීරණය කරන්නේ කොහොමද? මෙෂර්මන්ට් එක ගන්නෙ කොහොමද? මෙන්න මේ වගේ weighted expected value එක අරගෙන. හරිද? පැහැදිලිද? විකුණලා තියනවා කියලා හිතමු අපි හිතමු items 3500ක් number of units 3500ක් විකුණලා තියනවා කියලා හිතමු. හරි. එහෙනම් මේකේ කොහොමද ගන්නෙ?
ඒ කියන්නේ මේ ප්‍රොවිෂන් එකේ වටිනාකම තියන්න ඕන ප්‍රොවිෂන් එකේ වටිනාකම කීයද කියලා ඔයා ගන්න කරන්නේ කොහොමද? ඔයා ගන්නවා මේක 3500 ඔය 3500න් 110ක් මේජර් ඩැමේජස් එක්ක වොරන්ටි ක්ලේම් කරනවා. හරි. එතකොට මෙතනදී එනවා ළමයි අපිට මේ 3500න් 110ක් කියන්නේ කීයද කියලා. ඒ කියන්නේ මේජර් ඩැමේජස් සහිතව රිටර්න් වෙන යුනිට්ස් ගාන තමයි දැන් මෙතන තියෙන්නේ. මේක 110න් වැඩි කරාම. හරි. මේජර් ඩැමේජස් සහිතව ක්ලේම් වෙන යුනිට්ස් ගාන. ඕක ආයේ 2000න් වැඩි කරාම ඔයාට එනවා ඒ ක්ලේම් වෙන ඒවා හදන්න ඔයාට යන කොස්ට් එක. හරිද? මයිනර් ඩැමේජස් වලටත් ඒක හෙව්වොත් 3500න් 120ක් මයිනර් ඩැමේජස් එක්ක ක්ලේම් වෙනවා. ඒවා එකක් 500ක් ඒවා හදන්න එකක් හදන්න 500ක් යනවා නම් මුළු ගානම හදන්න මෙච්චරක් යනවා. හරිද? 170 ඒක හොඳයිනේ ඒක බලන්න ඕනේ නැහනේ. ඊට පස්සේ මේ දෙක එකතු කරොත් අපිට එනවා මගේ කැල් එක දැන් තියෙනවා. මෙතෙන්ට එනවා 700,000 මෙතෙන්ට එනවා 350,000 හරි නේද? ඔව් all together අපිට එනවා 1,50,000 1,50,000 provision එකක් ඔයා තියාගන්න ඕනේ. හරිද? that is the measurement of provision. හරි. ඉතින් ඔන්න ඔය වගේ ඔයාට ගණන් හදන්න වෙනවා මෙන්න මේ වගේ large population එකක් තියෙන තැන්වලදී. right? ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගාන එන්නේ. හරිද? examinersලා ගොඩක් වෙලාවට කැමති මෙන්න මේ වගේ percentage ගානක් දීලා ඉලක්කමක් දීලා ඒ තුලින් ඔයාගේ ස්ටෑන්ඩඩ් එක චෙක් කරන්න. මේකෙදි හරි ලස්සනට නිර්මාණාත්මකව ප්‍රශ්න ගොඩනගන්න පුළුවන්. ඒකින්ද ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මෙන්න මේ කැලෙන් තමයි ප්‍රශ්න අහන්නේ. පැහැදිලිද? හරි. ඔන්න ඔච්චරයි ඔයාට කියලා දෙන්න තියෙන කරුණු ටික. බලමු තව මොනවා හරි තියෙනවද කියලා. 23 ඒකේ ඔයාට වැදගත් කාරණයක් තියෙනවා. ඒකේ තියෙනවා ඩයග්‍රෑම් එකක්. මේකෙන් ඔයාව ගයිඩ් කරනවා මොනවා හරි දෙයක් තිබ්බොත් ඒක ප්‍රොවිෂන් එකක්ද? එහෙම නැත්නම් ඒක කන්ටින්ජන්ට් ලයබිලිටි එකක්ද? එහෙම නැත්නම් ওই දෙකටම අයිති නැති එකක්ද කියලා තීරණය කරන්න. ඇත්තටම කියනවා නම් මෙතනදී බලන්නේ අර ඔයාට මතක ඇති ප්‍රොවිෂන් වල රෙකග්නිෂන් එක ගැන කතා කරද්දී තිබ්බ රෙකග්නිෂන් ක්‍රයිටේරියාස් තුනක්. අන්න ඒ රෙකග්නිෂන් ක්‍රයිටේරියාස් තුන තමයි මෙන්න මේ පළවෙනි තුනේදී චෙක් වෙන්නේ. හරිද? ඔයා දන්නවා මොකක් හරි liability එක මෙන්න මේ ක්‍රයිටේරියාස් තුන සැටිස්ෆයි කරොත් විතරයි ඒකට ප්‍රොවිෂන් එකක් විදිහට අපි අඳුනගන්නේ කියලා. හරිද? ඉතින් අපි මෙන්න මේ ස්ටාර්ට් එකෙන් අරගමු. ස්ටාර්ට් එකෙන් අරන් බලමු මෙන්න මේ ක්‍රයිටේරියාස් තුන සැටිස්ෆයි කරනවද නැද්ද කියලා. පළවෙනි ක්‍රයිටේරියා එක ඔයාට මතක ඇති. present obligation as a result of past event. හරි? ඕකත් yes නම්. හරි? ඊළඟට බලනවා දෙවෙනි එක. මොකද්ද? possible outflow of economic resources. ඕකත් yes නම්. ඊළඟට තුන්වෙනි එක බලනවා reliable estimate එකක් තියනවාද කියලා. ඕක තමයි තුන්වෙනි recognition criteria එක. ඒකත් yes නම් හරි. then provide. ඒ කියන්නේ make a provision එකක් කරන්න කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? දැන් බලන්න ඕනේ මේකෙන් fail වෙන ඒවා. මේ criterias තුන satisfy කරේ නැත්නම් අපි මොකද්ද කිව්වේ? contingent liabilities විදියට හඳුර ගන්නවා. හැබැයි හැම එකක්ම නෙමෙයි. සමහර ඒවා contingent liabilities විදියට හඳුරගන්නෙත් නැහැ. ඉතින් අපේ දෙවන අරමුණ තමයි මෙතන contingent liabilities තියනවාද කියලා හොයා ගන්න ඕනේ. හරිද?
පැහැදිලිද? එතෙන්දී අපි බලන්න ඕනේ ඇත්තටම මෙන්න මේක තමයි වැදගත්ම. present obligation එකක් නැත්නම් අඩුම තරමේ probable obligation එකක් නේ. එහෙම නැත්නම් possible obligation එකක්වත් තියනවද කියලා බලන්න. මොකද මේවට තියෙන්නේ possible obligation එකක්. දැන් හිතන්න බලන්න ඔන්න නඩුවක් කියලා බලන්න. හරි? නඩුව දින්නොත් ඔයාට වගකීමක් නැහැ. නඩුව පෙරදුනොත් දැන් වගකීමක් තියෙනවා. පැහැදිලිද? එතකොට තියෙන්නේ දැනට ඔබ්ලිගේෂන් එකක් නැහැ. නමුත් විය හැකි ඔබ්ලිගේෂන් එකක් තියෙනවා. අර නඩුව පරාද වුණොත් ඔබ්ලිගේෂන් එකක් විය හැකි. එතෙන්දි තියෙන්නේ possible obligation එකක්. obligation එක කර්මයේ present obligation එකක් නෙමෙයි. ඒකින්ද මෙන්න මේක ෆේල් වුණාම මෙන්න මේක නෝ කියලා කිව්වහම අපි කෙලින්ම මේක දොට්ට දාන්නේ නැතුව ඊළඟට බලනවා possible obligation එකක්වත් තියනවද කියලා. ඒක නෑ කිව්වොත් නම් කෙලින්ම දොට්ට දාන්න තමයි වෙන්නේ. කුණු කූඩේක දාන්න වෙන්නේ. මෙන්න කුණු කූඩේ. හරි. මෙන්න කුණු කූඩේට දානවා කෙලින්ම. වැඩක් නෑ. do nothing. ඒ කියන්නේ මේකදී ආවොත් financial statement වල මූණතේ අඳුර ගන්නවා. in the face of financial statements, on the face of financial statements වල අඳුර ගන්නවා. මේකට ආවොත් notes වල disclose කරනවා. මේකට ආවොත් මුකුත්ම කරන්නේ නැහැ. do nothing. ඒ කියන්නේ මුකුත් කරන්න එපා. ඔහේ බලන් ඉන්න. ඒ කියන්නේ ඔය දෙකටම අයිති නැහැ. හරි. right. ඊළඟට බලන්න possible obligation එකක් තියෙනවද? yes. yes කියලා කිව්වොත් ඊළඟට බලන්න possible outflow එකක් තියෙනවද කියලා. හරි. ඒ කියන්නේ outflow එක ළඟද නැද්ද කියලා බලන්න. outflow එක දුරස්තද? ගොඩාක් outflow එකක් වීම මේ කියන්නේ සම්පත් පිටතට ගලා යාම. මේක බේරුම් කිරීමේදී සම්පත් පිටතට ගලා යාම ගොඩාක් දුරස්ත rare case එකක්ද? එහෙම නැත්නම් මේ possible obligation එක වුණොත් ගොඩාක් දුරට සම්පත් පිටතට ගලා යාමක් තියනවද කියලා අහන්න. right. මෙතෙන් යන outflow එක remote ද? ඒ කියන්නේ ඔයාගේ සම්පත් පිටතට ගලා යාම ගොඩාක් දුරස්තද? ඔව් කියලා කිව්වොත් yes කියලා කිව්වොත් කෙලින්ම දොට්ට දාන්න. සම්පත් පිටතට ගලා යාමක් නැත්තම් එහෙම නැත්තම් ගොඩාක් අඩු සම්භාවිතාවයක් නම් තියෙන්නේ සම්පත් පිටතට ගලා යාමට එතෙන්දි contingent liability එකක්වත් අඳුර ගන්න ඕනේ නැහැ. ඒක දාන්න පැත්තකට. yes කියලා කිව්වොත් හරි. අඳුර ගන්න contingent liability එකක් දැන්. හරි. පැහැදිලිද? right. ඊට පස්සේ අපි ආයෙ බලමු. දැන් මෙන්න මේ ටික ඔක්කොම හරි. මෙන්න මෙතනින් out වෙන ඒවා start එකේදී පටන් ගත්තා. present obligation එක තිබ්බා. නමුත් possible outflow එකක් නැහැ. possible outflow එක නැත්තම් ඔයා check කරන්න කොහොම හරි outflow එකක් තියෙනවද? වැඩි දුරස්ත නැති remote නැති outflow එකක් තියෙනවද කියලා බලන්න. මෙතන මේ remote කියන වචනේ ගත්ත වෙන්නේ පොඩ්ඩක් අමාරු. කමන්නේ. remote නැති outflow එකක් තියෙනවද කියලා බලන්න. හරිද? sorry මෙතනට එන්න ඕනේ no ඉස්සෙල්ලාම වැරද්දුවනේ. possible outflow එක නැත්තම් බලන්න මේ outflow එක ගොඩක් remote දුරස්තද නැද්ද කියලා. outflow එක දුරස්ත නැහැ කියලා කිව්වොත් ඒ කියන්නේ outflow එකක් වෙන්න පුළුවන් කියන එකනේ. අන්න එහෙමනම් contingent liability එකක් විදිහට වර්ග කරන්න. එහෙම නැතුව outflow එක ගොඩාක් remote කියලා කිව්වොත් දාන්න අර කුණු කූඩේට. පැහැදිලි? අන්තිම එක start එකෙන් පටන් ගන්නවා present obligation එකක් තියෙනවා possible outflow එකක් තියෙනවා. හැබැයි reliable estimate එකක් ගන්න බෑ. දැන් මොකද කරන්නේ? වෙන මොනා කරන්නද නේ මං කිව්වේ ඉතින්ලා criteria satisfy කරන්නේ නැත්නම් අපි ඒක දානවා contingent liability එකක් හැටියට නේද? මෙතෙන්ට මාව කියන්නේ ගොඩක් strong present obligation එකක් තියෙනවා possible outflow එකක් තියෙනවා reliable estimate එකක් විතරයි නැත්තේ. හරියට කීයක් තියනවද කියලා estimate ගන්න බෑ. අන්න ඒ වගේ කාරණා අපි කෙලින්ම contingent liability එකක් විදිහට දාලා දාන්න පුළුවන්. හරි.
දැන් ඔබට පැහැදිලි අර recognition criteria එකේ තුනම satisfy කරොත් විතරක් provision එකක් හඳුනා ගන්න. එහෙම නැති ඒවා contingent liabilities විදියට හඳුනා ගන්න. ඒත් possible obligation එකක්වත් නැත්තම් outflow එක ගොඩාක් remote නම් ඒව contingent liabilities විදියට අඳුර ගන්නත් එපා. ඒව පැත්තකට දාලා දාන්න. හරි? ඔන්න ඔච්චරයි මේ chart එකෙන් කියන්නේ. හරිද? right. එහෙනම් LKS 37 සම්බන්ධයෙන් ඔබට කියලා දෙන්න තියෙන කරුණු ටික ඔච්චරයි. ඔය ස්ටෑන්ඩඩ් එකේ තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒකේ සාරාංශයක් ඉතාමත් වැදගත් කරුණු ටික විතරයි. ඒකේ හાર્ට් එක විතරයි අපි ඔබට කියලා දුන්නේ. මම හිතනවා ඒ ප්‍රමාණවත් ඔයාගේ මේ තියෙන නෝට් එක අනුව බැලුවාම. හරි? එහෙනම් වැඩේ ඉවරයි. අපි ගියා.